සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ කරගෙන ආපු සාකච්ඡා මාලාවේ අභිධර්මයේ 41 වෙනි දවසයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට මොනවද සාකච්ඡා කරගෙන යන්නේ කියලා ආයෙත් මතක් කරනවා නම් අපි දැන් මේ චෛතසික 52 යටතේ අන්‍ය සමාන රාශිය 13 අවසන් වෙලා දැන් මේ අකුසල රාශියේ චෛතසික 14 ගැන තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් මේ අකුසල රාශියේ 14 යටතේ අපි පසුගිය අවස්ථාවේදී මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්දච්චය කියන මේ මෝහ චතුස්කය ගැන සාකච්ඡා කරා. අද අපිට කතා කරන්න තියෙන්නේ ලෝභය, දිට්ඨිය, මානය ඔය ආදි වශයෙන් ඊතුරු චෛතසික සම්බන්ධයෙන් තමයි අද මේ ලෝභයයි, දිට්ඨියයි, මානයයි කියන චෛතසික තුන ගැන අපි මෙතන ඉඳන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡාව පොඩ්ඩක් දීර්ඝ වෙයි. ඉතින් මේ චෛතසික තුනට කියනවා මේ ලෝභත්‍රිකය කියලා. අපි අවසාන වශයෙන් මේක නැවතත් විස්තර කරන්නම්. ඉතින් අපි අද පළවෙනි චෛතසිකයේ ලෝභය ගැන සාකච්ඡා කරමු. ඉතින් ඇත්තට මේ මොකද්ද ලෝභය කියන්නේ කියලා කිව්වහම මේක මේ බොහොම ප්‍රකට කාරණයක්. ඉතින් මේ ආරම්මණී ආස්වාදනීය දෙයක් වශයෙන් අරගෙන එහි ඇලෙන ස්වභාවයට තමයි ලෝභය කියලා කියන්නේ. එතකොට මේක විශේෂ කාරණයක්. මේ අරමුණ කුමන හෝ අරමුණක් වෙයි. ඒක ආස්වාදනීය දෙයක් හැටියට අරගෙන ඒකේ ඇලෙනවා. ඉතින් මේ ප්‍රාර්ථනාව, ප්‍රේමය, ආලය, ආදරය, එහෙම නැත්නම් ඕනෑකම, ලොල් බව, ගිජු බව මේ සියලුම නම් වලින් කියන්නේ මේ ලෝභය කියන එකම තමයි. එතකොට දැන් මේ ලෝභය විවිධාකාර වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මේ අමුදරුවාදීන් කෙරෙහි පවත්නා ලෝභයට මේ සමහර වෙලාව මේ මෛත්‍රිය, කරුණාව කියන නම් වලින් කියනවා. ඉතින් මේක මේ ධර්මයේ හරියට දන්නේ නැති කට්ටිය කියන දෙයක්. මේ අමුදරුවන් ආදී ඒ පිරිසට තියෙන්නේත් ලෝභය. මොකද මේ මෛත්‍රිය, කරුණාවේ ලෝභය නැහැ. මේ මෛත්‍රිය, කරුණාව කියන්නේ මේ කුසල පක්ෂයේ චෛතසික දෙකක්. අපි තාම සාකච්ඡා කරලා නැහැ. ඉතින් මේ ධර්මයේ හරියට දන්නේ නැති පුද්ගලයෝ සමහර වෙලාවට මේක ඒ වැරදියට විස්තර කරන්න පුළුවන්. එතකොට මේ මෛත්‍රී, කරුණාව ගැන කතා කරද්දී අපි සම්බන්ධයෙන් විශේෂයෙන් නැවතත් කියලා දෙන්නම්. ඒක ලෝභයෙන් තොරයි කියන එක. ඉතින් මේ සමහර වෙලාවට මේ සමහර පුද්ගලයෝ මේ ලෝභයයි මේ ශ්‍රද්ධාවයි හරි එක ළඟින් යන දෙයක්. ඒක නිසා ඒක ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. සමහර වෙලාවට මේ පැවිද්දන් සම්බන්ධයෙන් මේ ලෝභයක් ඇති වෙනවා. ඒක මේ ශ්‍රද්ධාව කියලත් සමහර වෙලාවට වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව කියන්නේත් නැවතත් කුසල පක්ෂයේ දෙයක්. ඉතින් මේවා හරි සියුම් කරුණු. මේකත් මේ රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ තියෙන වෙනම ග්‍රන්ථයක් මේ චිත්තෝපක්ලේශ කියලා. ඒ ග්‍රන්ථයේ මේ වගේ දේවල් ඉතා සියුම් ලෙස විස්තර කරලා තියෙනවා. ඉතින් මේ ශ්‍රද්ධාවයි ලෝභයයි කියන්නේ මේ වෙනම දෙකක්. ශ්‍රද්ධාව කියන්නේ කුසල පක්ෂය එකක්, ලෝභය කියන්නේ අකුසල පක්ෂය එකක්. මේ සමහර වෙලාවට මේ පුද්ගලයෝ නොදන්නාකම හින්දා මේ පැවිද්දන් සම්බන්ධයෙන්ුත් සමහර වෙලාවට ලෝභයක් තියෙනවා. දැන් ওই ලංකාවේ විශේෂයෙන්ම සමහර පිරිස් අතර තියෙන මේ එක භික්ෂුවක් විතර කරා පමණක් යන ස්වභාවයක් තියෙනවානේ. මම අසවල් භික්ෂුවගේ බණ විතරයි අහන්නේ. අසවල් භික්ෂුව විතරයි හරියට බණ කියන්නේ. ඔය ආදී වශයෙන් ඒ තියෙන්නේ Tamanට සැඟවුණු ලෝභයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් මේ ලෝභය මගේ භාර්යාව, මගේ හිමියා, මගේ දරුවා, මගේ ගෙය, මගේ වත්ත, මගේ කුඹුර ඔය ආදී වශයෙන් මේ අහුවෙන හැම දෙයක්ම තදින් අල්ලගන්න ස්වභාවය තමයි මේ ලෝභය කියලා කියන්නේ. ඉතින් වෙන විදිහකට කියනවා නම් මේ ලෝභයෙන්ම තමයි මේ මට භාර්යාවක් ඕන, මට හිමියෙක් ඕන, මට දරුවන් ඕන, මට මිද මුදල් ඕන, ඇඳුම් පැළඳුම් ඕන. ඒක ඔය විවිධ ආකාරයෙන් මේ කාමනීය වස්තුන්ගෙන් තදින් එල්ලෙන්නේ මේ ලෝභය නිසා. ඉතින් මේක තවත් ආකාරයකට විස්තර කරලා තියෙනවා මේ දිගින් දිගට යන ස්වභාවයෙන් මේක හරියට ගඟක් වගේ කියලා. ඒ වගේම තවත් මේක තවත් විශේෂ කාරණයක්. මේවා ඉතින් හිමින් Taman තනියම හිතලා බලන්න ඕන. මේ ආරම්භණයගේ මේ වෙලෙන ස්වභාවයෙන් මේ දැඩිව අල්ල ගන්නවා ආරම්භණේ. එතකොට ඒකේ වෙලෙන ස්වභාවයෙන් මේක මේ වැලක් බඳු කියලාත් කියනවා.
ඒ වගේම මේ නොලැබූ තවත් මේ ලෝභයේ මේ ආකාර කිහිපයක් කියන්න පුළුවන්. දැන් මේ ලෝභය කිව්වහම මේ නොලැබූ දේ සෙවීම පිළිබඳ ලෝභයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම හම්බ වෙලා නැහැ. දැන් මට වාහනයක් ඕන, මට ගෙයක් ඕන. ඔය ආදි වශයෙන් කලින් කිව්වේ ඒ සම්බන්ධයෙන් තමයි නොලැබූ දේ පිළිබඳ සෙවීමේ ස්වභාවයක් ලෝභයේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලැබූ දේ අයත් කරගෙන දිගටම සිටීමත් ලෝභයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනට Tamanට තියෙනවා. ඒක අත්හැර ගන්න බෑ. දිගටම අයත් කරගෙන ඉන්නෙත් ලෝභය නිසා තමයි. එතකොට මේක නිසා තමයි විශේෂයෙන් මේ දන් දෙන්න වගේ දේවල් කරන්න බැරි. මොකද Tamanට තියෙන දෙයක් අයත් කරගෙනම තමයි ඉන්න තියෙන්නේ. එතකොට තවත් විශේෂ ලෝභයක් තියෙනවා මේ විෂය රස විඳීම පිළිබඳ ලෝභය. ඒකත් තවත් ලෝභයක්. ඒ කියන්නේ පින්වත්නි දැන් සමහර වෙලාවට තියෙනවා දැන් සමහර පුද්ගලයෝ කියන්නේ මේ ජීවිතේ නිකන් ඉඳලා හරියන්නේ ජීවිතේ මේ තමන් විනෝද වෙන්න ඕන කියලා. මේ ජීවිතයේ තරුණ කාලේ විතරයි මේක මේ දැන් විතරයි රස විඳින්න පුළුවන්. මේක විනෝද වෙන්න ඕන. තරුණ කාලේ හොඳට ඉන්න ඕන. වයසට ගියාම ඕවා කරලා හරියන්නේ. ඔය ආදි වශයෙන් කියන්නේ මේ විෂය රස විඳින්න තියෙන ලෝභය. එතකොට මේ ආකාරයේ විවිධ වශයෙන් මේ ලෝභය තියෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තුන් ආකාරයකිනුත් කියනවා. මොකද නොලැබූ දේ සෙවීම පිළිබඳ ලෝභය, ලැබූ දේ අයත් කරගෙන සිටි පිළිබඳ ලෝභය, එහෙම නැත්නම් ආරම්භණයේ රස විඳීම පිළිබඳ විශේෂ රස විඳීපවදේ ලෝභය ආකාරයෙන් තුන් ආකාරයක් තියෙනවා. ඉතින් මේක මේ අතිශයින්ම දීර්ඝ විෂයක් මේ ලෝභය කියන එක. දැන් උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මේ ලෝභය වචන 100කින් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ එකම ලෝභය තමයි. ඉතින් උන්වහන්සේ මේ ලෝභයේ කෘත්‍යයන් හැටියට මේක වචන 100කින් මට මතක හැටියට වචන 100කින් උන්වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අතිශයින්ම මේ විභාග ණය ක්‍රම තියෙන චෛතසිකයක්. ඉතින් මේක ඊටාම සරල ලෙස කියනවා නම් මේක මේ ආරම්මණයගේ ආස්වාදනීය දෙයක් වශයෙන් ඇලෙන ස්වභාවය තමයි ලෝභය කියලා කියන්නේ. එතකොට මේ ලෝභයේ ලක්ෂණේ රසයේ පච්චුපට්ඨානේ පදට්ඨානේ මොකද්ද කියනවා නම් මේකේ ලක්ෂණේ තමයි අරමුණ දැඩි කොට ගැනීම තමයි මේකේ ලක්ෂණය. එතකොට මොකද්ද මේ දැඩි කොට ගන්නවා කියලා කියන්නේ? හරියට මක්කටාලේපේ කියලා මේ ඉස්සර තියෙනවා මේ වඳුරන් ඇල්ලීම පිළිබඳ මේ ලාටු ස්වභාවයක්. ඒ කියන්නේ මක්කටාලේපේ කියලා කියන්නේ ඉස්සර හිමාලයේ එහෙම වඳුරු අල්ලන වැද්දෝ මේ ආලේපේ ගානවලු මේ ගස්වල ගාපුවාම මේ වඳුර ඇවිල්ලා මේ ඒක එක අතකින් අල්ලපුවාම ඒ අත ඇලෙනවා, අනිත් අතින් අල්ලපුවාම එතකොට ඒ අත ගලව ගන්න හිතාගෙන අනිත් අතින් අල්ලපුවාම ඒ අතත් ඇලෙනවා. එතකොට අත් දෙක ගලව ගන්න කියලා එක කකුලකින් අල්ලපුවාම ඒ කකුලත් ඇලෙනවා. ආදි වශයෙන් අතපය ඔක්කොම මෙයා වුණාම ඊට පස්සේ මේක ගලව ගන්න බැරුව මූණෙන් තියලා ඔළුවෙන් තියලා තද කරපුවාම ඔළුවත් ඇලෙනවා, ඇඟත් ඇලෙනවා. ආදි වශයෙන් මේ මක්කටාලේපේ මේ සම්පූර්ණයෙන්ම මේ වඳුර ඇලෙනවා. එතකොට ඉතින් අර මස් වැද්දට ඇවිල්ලා මේ වඳුරු වැද්දට ඇවිල්ලා Tamanට අබිමත ඕනම දෙයක් කරන්න පුළුවන් මේ මක්කටාලේපේ ඇලිట్లా ඉන්න වඳුරා වගේ. අන්න ඒ වගේ තමයි මේ අපිත් මේ තණ්හාවෙන් ඇලුනහම මේ සංසාරෙට මේ මායයට එහෙම නැත්නම් මේ සංසාර ගමනේදී අපිට ඕනම හානියක් වෙන්න පුළුවන් මේ දැඩි ලෙස මේ ආරම්මන වල ඇලීම නිසා. ඉතින් ඒක තමයි කියන්නේ මේ මක්කටාලේපේ ඇලෙනවා වගේ මේ අරමුණ දැඩිව ගැනීම තමයි මේකේ ලක්ෂණය. ඉතින් මේකේ කෘත්‍ය මොකද්ද මේ ලෝභයේ කෘත්‍ය? අරමුණෙහි ඇලීම තමයි කෘත්‍ය. එතකොට මොන වගේද ඇලෙනවා කියලා කියන්නේ? මෙතන මේ දක්වන ආකාරයට මේ අපි දන්නවා මේ රත්තුණු ලෝහ භාජනයකට මස් කෑල්ලක් දාපුවාම ඒ මස් කෑල්ලට වෙන්නේ මොකද්ද? මේ දෙවි තව තවත් ඇලෙනවා. ඒ ලෝහ භාජනේ. ඒ වගේම මේ කවුරු හරි කෙනෙක් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් ලෝභයක් ඇති කරගත්තාම ඒ අරමුණෙහි
තමන්ට තේරෙන්නේ නැති වුණාට සමහර වෙලාවට ඒක ආස්වාදනීය කියලා දැනුණට දැවි දැවි තමයි ඇලෙන්නේ. ඒක සමහර වෙලාවට ඒක තමයි මේ ලෝභයේ තියෙන මේ දවන ස්වභාවයේ හින්දා තමයි මේ ලෝභයේ ඒකාන්ත වශයෙන්ම ලෝභය ඇති වෙන සිතේ මේ උද්දච්චය කියන සයිසිකයත් අපි අර පහුගිය අවස්ථාවලදී සාකච්ඡා කරා වගේ ඇති වෙන්නේ. ඉතින් මේ අරමුණේ ඇලීම තමයි මේකේ කෘත්‍යය. එතකොට මේකේ වැටහෙන ආකාරය කුමක්ද? මේ අත නොහැරීම තමයි මේකේ වැටහෙන ආකාරය. ඒකටත් මෙතන උදාහරණයක් තියෙනවා. දැන් තෙල් සායම් ගෑවුනහම මොකක් හරි ඇඳුමක කොහොමවත් මේක යවන්න බෑ. හේතුවට යන්නේ නැහැ. අත් නොහැර එහෙමම තෙල් සායම මේ ඇඳුමේ තියනවා වගේ මේ ලෝභයේ වැටහෙන්නේ කොහොමද? අත නොහැරීම ආකාරයෙන් තමයි වැටහෙන්නේ. එතකොට මේකේ ආසන්න කාරණේ වෙන්නේ මොකද්ද? මේ කාමච්ඡන්දාදී සංයෝජන ධර්මයන්හි ආස්වාදයක් ඇතයි කියලා දැකීම. ඒ කියන්නේ ඇත්තටම ආස්වාදේ නැති දේ ආස්වාදයක් ඇතයි කියලා දැකීම තමයි මේ ලෝභයේ ආසන්න කාරණේ. එතකොට මෙහෙම තමයි ලෝභයේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ධර්මයේ දැක්වෙන්නේ. එතකොට මේ ස්වභාවයෙන් වැඩෙන සැඩපහරක් ඇති ගඟක් මහා සමුද්‍රය කරා ගලා බස්සිනා වගේ මේ ලෝභය එහෙම නැත්නම් මේ තණ්හාව සම්ප්‍රයුක්ත පුද්ගලයා මේ සැඩපහරක් තියෙන ගඟ අනිවාර්යෙන් මහා සමුද්‍රයට යනවා වගේ අපාය දිහාටම තමයි ඇදගෙන යන්නේ කියලා මේ විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ ලෝභය කියන එක ਸਰව සම්පූර්ණයෙන් නැති කරගන්න රහත් වෙන්න ඕන. ඒ උනත් Tamanට තියෙන ලෝභය මේ අඩු කරගන්න පුළුවන් හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ අධික තණ්හාවක් තිබුණාම වෙන්නේ කිසිම දෙයකින් ගැලවෙන්න බැරුව ඊටාම අපහසු තත්යකට Tamanපත් වෙනවා. ඉතින් මේක තමයි මේ ලෝභ චෛතසිකය පිළිබඳ ධර්මයේ දැක්වෙන ආකාරය. මීට අමතරව දීර්ඝ දේශනා දීර්ඝ සාකච්ඡා වෙනම අපිට ඕනනම් කරන්න පුළුවන් තරම් ධර්ම කරුණු මේ ලෝභය සම්බන්ධයෙන් තියෙන දා කලින් කතා කරා වර්ගේ අර වචන ඉතා විශාල ප්‍රමාණයකින් මේ ලෝභය දක්වලා තියෙන නිසා ඊටාම විස්තර විභාග සහිතව මේ ලෝභය ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ චෛතසික පාඩම යටතේදී මේ ලෝභය මේ ප්‍රමාණයක් ඇති වෙයි අවබෝධ කර ගැනීම සඳහා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊළඟ චෛතසිකය තමයි මේ දිට්ඨිය කියන චෛතසිකය. එතකොට මොකද්ද මේ දිට්ඨිය කියන චෛතසිකයෙන් කරන්නේ? දැන් ඇත්තටම මේක විශේෂයෙන්ම මතක තියාගන්න. මේ දිට්ඨිය කිව්වහම මේ ධර්මයේ තියෙනවා මේ දිට්ඨි දෙකක්. එකක් තමයි සම්‍යක් දෘෂ්ටිය, එහෙම අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ සම්‍යක් දෘෂ්ටිය යෙදෙද්දී බොහෝ වෙලාවට ධර්මයේ ඒක විශේෂයෙන්ම සම්‍යක් දෘෂ්ටිය කියලා සඳහන් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි දැන් අර මේ දැන් කුසල සම්බන්ධ හිත්වලදී මේ සම්‍යක් දෘෂ්ටිය යෙදෙන සිත් තියෙනවා. ඒ වගේ තැන්වලදී මේ සම්‍යක් දෘෂ්ටිය කියලා සඳහන් කිරීමක් නැහැ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය යෙදෙද්දි තමයි ඒක විශේෂයෙන් හුවා දක්වන්න තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ කියන්නේ නැතුව මේ දිට්ඨිය කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ දිට්ඨිය කියන වචනේ ධර්මයේ සංවල බොහෝ වෙලාවට මේ මිත්‍යා දෘෂ්ටිය සඳහන් කිරීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. දිට්ඨිය කියන වචනේ යෙදෙනවා නම් විශේෂයෙන් මේ මිත්‍යා දෘෂ්ටිය ගැන තමයි කතා වෙන්නේ. එහෙම නැතුව මේ දිට්ඨිය කියන එක සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා දෙකට බෙදෙනවා. ඉතින් ඒක විශේෂ කාරණයක්. ඉතින් අපි බලමු කොහොමද මේ චෛතසික පාඩම යටතේදී මේ දිට්ඨිය කියන එක විස්තර වෙන්නේ කියලා. දිට්ඨිය කියන දේ මේ අර දැන් සඳහන් කරා වගේ සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා දෙකටම සාධාරණ වූ ඌද මේ අකුසල චෛතසික කතාවේ එයින් අදහස් කරනුයේ මිත්‍යා දෘෂ්ටිය ගැනයි. එතකොට මේ දිට්ඨිය කියන එක අකුසල කතාවේදී මේ මිත්‍යා දෘෂ්ටිය ගැන තමයි සඳහන් වෙන්නේ. ඉතින් දැන් මොකද්ද මේ දිට්ඨිය එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? දැන් නොයෙක් හේතු යුක්ත වලින් අනුව කාරණේ සත්‍ය වශයෙන් ප්‍රඥාවෙන් හෙවත් සම්මා දෘෂ්ටියෙන් දක්නාක් මෙන් වරදවා ගන්නා ලද
හේතු යුක්ති වලට අනුව කාරණේ වරදවා ගන්නා වූද වරදවා දක්නා වූද ස්වභාවය තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මොකද්ද මේකේ ස්වභාවය? ඇත්තටම කාරණේ ගන්නේ වැරදි විදිහට. ඒ ඇත්තටම කාරණේ ගන්නේ වැරදි විදිහට. ඒ වරදවා ගන්න හේතුත් තියෙනවා. වරදවා ගන්න විවිධ හේතු තියෙනවා. ඇත්තටම වරදවා අරගෙන ඒක විශේෂයෙන්ම තමන් හිතනවා මේ හේතුන් නිසා මම මේක ගත්තු නිසා මේක ඒකාන්ත වශයෙන්ම මගේ ප්‍රඥාවෙන් හරියට අල්ලගත්තු දෙයක් කියලා. මොකද්ද වෙන්නේ? කාරණා තියෙන හින්දා තමයි ඒක ගන්නෙ. ඒක මේ දැන් අර අපි දන්නේ බොහොම ප්‍රසිද්ධ කතාවක් මේ අර මේ අන්ධයෝ අර ඇතාගේ ඒ හැටි දැකපු හැටි දැන් කකුල අල්ලන ඒ අන්ධයා ඇතා වංගෙඩියක් වගේ කිව්වා. එතකොට දැන් හොඳටම තේරෙනවා දැන් මේ කකුල අල්ලන අන්ධ මිනිස්සයාට මේක තමන් අතගාලා තමයි මේ ඇතා කියලා තේරෙන්නේ. මේ කකුල වංගෙඩියක් වගේ තියෙන. එතකොට තමන් අතත් ගෑවනා. දැන් තමන්ට මේ හොඳටම තේරෙනවා නම් එතකොට දැන් හොඳට තේරෙනවා මේ එතකොට මේ ඒකට හේතුවක් තියෙනවා. ඒ මිනිස්සයා ගැන හිතපුවාම මේ මිනිස්සයාට ඒක හරි සාධාරණ හේතුවක්. මොකද මේ මං අල්ලලා දැනගත්තේ. මේ මම එයාට හිතෙන්නේ මම මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත්තා මේක. ඒ වුණාට ගන්නේ වරදවලා. අන්න එහෙම ස්වභාවයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් දිට්ඨිය කියලා කියන්නේ. ඒක මේ දිට්ඨි ගතිකයාට පෙනෙන්නේ මේ ප්‍රඥාවක්. එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටියක් කියලා තමයි. ඒක නිසා ඔව්හු සම්මා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් ගනිති. වරදවා ගැනීම වශයෙන් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් වුවද ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය හැටියට ගන්නවා, මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය හැටියට ගන්නවා. ඒකනේ වෙන්නේ. එතකොට දැන් මෙතන මේ වාක්‍යයේ තේරුම ඒකයි. ඒක නිසා ඔවුන් සම්‍යක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියක් හැටියට ගන්නවා. එතකොට දැන් අර අන්ධයාගේ කතාවටම කියනවා නම් ඇතාගේ සම්‍යක් දෘෂ්ටිය මොකද්ද? ඇතාගේ සම්‍යක් දෘෂ්ටිය තමයි ඇතා වංගෙඩියක් වගේ නෙමෙයි කියන එක. ඒක තමයි සම්‍යක් දෘෂ්ටිය. එතකොට ඒ අන්ධයට ගිහිල්ලා අපි කිව්වොත් ඇතා වංගෙඩියක් නෙමෙයි වගේ කියලා. එතකොට ඒ අපි ඇතා වංගෙඩියක් නෙමෙයි වගේ කියන සම්‍යක් දෘෂ්ටිය ඒ අන්ධ මිනිස්සයා ගන්න මිත්‍යා දෘෂ්ටියක් හැටියට. ඒක තමයි එතන වරදවා ගන්න. දෙක මාරු කරලා තමයි ගන්නේ. ඉතින් වරදවා දැකීම වශයෙන් මේ ස්වභාවය දැන් මේ ඕනම කාරණයක් වරදවා දැකීම ස්වභාවයෙන් එකක් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වරදවා ගැනීම තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේක අකුසල චෛතසිකය. ඒ වුණාට මේක ධර්මයේ අනේකාකාර ප්‍රභේද තියෙනවා. එක ආකාරයකට මේක බෙදනවා සාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියලා. ප්‍රධාන වශයෙන් දෙකකට බෙදනවා. ඊට පස්සේ ඊට අමතරව තවත් බොහෝ විදිහට මේ දෘෂ්ටීන් තියෙනවා. දැන් ඊට අමතරව ධර්මයේ සඳහන් වෙනවා මේ දෘෂ්ටීන් බොහෝවක් මේ සාස්වත දෘෂ්ටියෙන්ම ලියලිලා ආවේවා කියලා. ඊට අමතරව තවත් දෘෂ්ටිය බෙදෙන ක්‍රම තියෙනවා. නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රීය දෘෂ්ටිය කියලා මේ ඊටම ප්‍රබල පෞකම්. එහෙම නැත්නම් කර්මපත බවට පැමිණෙන දෘෂ්ටීන් තියෙනවා. ඊට අමතරව තවත් ආයමත් දෘෂ්ටීන් විශේෂයෙන් වර්ග කරලා තියෙනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඊට අමතරව ආයමත් මේ සක්කාය දෘෂ්ටිය කියලා ඒත් වැරදියට ගන්න දෘෂ්ටි 20ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඊට පස්සේ මේ සූත්‍ර පිටකයේ එන පළවෙනි සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි 62ක් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයට මේ ඊටාම දීර්ඝ විදිහට මේ ධර්මයේ මේ එක එක දෘෂ්ටීන් ගැන සඳහන් වෙනවා. ඉතින් සරලවම සාරාංශ වශයෙන් කියනවනේ මේ දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? ඇත්ත ඇති හැටියට නොදැක ඇත්ත දෙය ඊට හාත්පසින් වෙනස් වූ දෙයක් ඊටා දැඩි කොට මේකමයි ඇත්ත කියලා ග්‍රහණය කර ගැනීම තමයි දිට්ඨිය. ඉතින් මේක අර කලින් වගේ ලෝභය කිව්වා වගේ මේ ගොඩක් විස්තර කරලා තිබුණත් දැන් අපි ලෝභය විස්තර කරන්න ගියේ නැහැ.
ඒ වුණාට මේ දිට්ඨිය පොඩ්ඩක් විස්තර කරන්න අදහස් කරා. මොකද මේක අති ප්‍රබල අකුසලයක්. අති ප්‍රබල අකුසලයක් විතරක් නෙමෙයි, මේ දැන් සමාජයේ ගොඩාක් දෙනෙකුට තියෙන ගොඩක් ප්‍රශ්න තියෙන හින්දා මේ දිට්ඨිය කියන එක ගැන පොඩ්ඩක් අපි විස්තර කරන්න අදහස් කරා. ඒක නිසා මෙතන මේ තියෙන හැම වචනයක්ම මේ එකින් එක මෙතන ඉඳලා පොඩ්ඩක් විස්තර කරන්න. මොකක්ද මෙතන මතක තියාගන්න, ශාස්ත්‍රවත දෘෂ්ටි, උත්තේ දෘෂ්ටි කියලා විශේෂයෙන් දෙකකට බෙදනවා. ඊට අමතරව මේ නාස්තික දෘෂ්ටි, අහේතුක දෘෂ්ටි, අකිරිය දෘෂ්ටි කියලා තවත් දෘෂ්ටි තුනක් ගැන කතා වෙනවා. ඊට අමතරව මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලත් සඳහන් වෙනවා. ඊට අමතරව මේ සක්කාය දිට්ඨි 20ක් තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි 62ක් තියෙනවා. ඉතින් මේ අන්තිම දෙක නම් සඳහන් කරන්න හම්බෙන්නේ නැහැ. කොටිම කියනවා මේ බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ අති දීර්ඝ සූත්‍රයක්. මේ දීඝනිකායේ තියෙන දීඝනිකායේ පළවෙනි සූත්‍රය. ඉතින් දීඝනිකායේ එක සූත්‍රයක් විස්තර කරලා දවස් දෙකක් විතර යන්න තරම් විස්තර කරන්න ඕන අට කතා එක් විස්තර කරනවා නම්. ඉතින් අපි මේ දිට්ඨි ගැන පොඩි විස්තරයක් මෙතන ඉඳන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ කියලා. ඉතින් මේක සරලවම කියනවා නම් මේ ශාස්ත්‍රවත කියන එකේ තේරුම මේ එක දිගට පවතිනවා කියන එක. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මේ එතනින් ඉවරයි. දැන් සරලවම කියනවා නම් මෙතනින් කියනවා වගේ මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය තියෙන එක්කෙනා තමයි කියන්නේ මරණින් මතු ආත්මයක් ඇතැයි ගැනීම ශාස්ත්‍රවත දෘෂ්ටිය. ඒ කියන්නේ මේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක කැඩෙන්නේ නැහැ. ඒක එක දිගට තියෙනවා. කෙලවරක් නැතුව එක දිගට තියෙන. ඒක හින්දා මැරුණාම ආයි ඊළඟට ආත්මය මෙතන ඉඳන් වෙන තැනකට යනවා. ආත්මය දිගටම තියෙනවා. ඒ වගේ දිගින් දිගට තියෙන යමක්, නොනැසී පවතින යමක් ගැන හිතීම තමයි ශාස්ත්‍රවත දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් බුදුදහමේ එහෙම දෙයක් කියන්නේ නැහනේ. බුදුදහමේ ශාස්ත්‍රවත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය දෙකම ප්‍රතික්ෂේප කරනවා. එතකොට උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මේ ආත්මය මරණින් සිඳිලා නැති වෙලා යනවා කියන එක තමයි උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය ගතවන් කරන්නේ තමන් වැඩ කරන්නේ ශාස්ත්‍රවත දෘෂ්ටිය මුල් කරගෙන. උච්ඡේද දෘෂ්ටිය ගතවන් තමන් වැඩ කරන්නේ උච්ඡේද දෘෂ්ටිය මුල් කරගෙන. එබැවින් දෘෂ්ටි දෙකම උණුන්ට වාසස්ථාන බඳු එබැවින් ආශ්‍රය කියලාත් කියනවා. ආශ්‍රයානුසය ධර්ම, ආශ්‍රය ධර්ම අපි ඊට පස්සේ පසුව සාකච්ඡා කරනවා. දැනට මේක මේ වචනේ නිකන් දැන ගැනීම සම්බන්ධයෙන් පමණයි අපි කිව්වේ. එතකොට දැන් මෙතනදී මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය කියන කෙනාට ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද දැන් උදාහරණයක් හැටියට දැන් ඔය ඉන්දියාව වගේ එහෙම නැත්නම් බුදුදහමෙන් අන්‍ය ආගමික පුද්ගලයන් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය අරගෙන ඉන්න හින්දා තමයි ඒගොල්ලෝ පින් පව් සම්බන්ධයෙන් යම් කිසි විශ්වාසයක් තියෙන්නේ. අද පව් පින් කරපුවාම පස්සේ ඒවා ඵල දෙනවා. ඔය ආදි වශයෙන් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය යම් ප්‍රමාණයකට තියෙන නිසා තමයි මේ මිනිසුන් ඒ ආදි වශයෙන් ඒ වගේ පින් පව් කිරීමේ විපාක තියෙන ආදි වශයෙන් ඇදහිීමක් තියෙන්නේ. ඒ වගේම නෙමෙයි මේ උච්ඡේද දෘෂ්ටි ඊට වඩා ඊටාම ප්‍රබල පාප කර්ම වලට හේතු වෙන්න පුළුවන්. මේ උච්ඡේද දෘෂ්ටිය තියෙන පුද්ගලයෝ හිතන්නේ දැන් මරණින් මස්සේ ආයි මුකුත් වෙන්නේ නැති හින්දා දැන් මොනා කරත් කමක් නැහැ කියලා. ඒක තමයි මේ උච්ඡේද දෘෂ්ටිය තියෙන පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන විශේෂ හානිය. ඉතින් කෙසේ වෙතත් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය දෙකම ඒකාන්ත වශයෙන් වැරදි. ඒක වරද්දවා ගන්න එපා. ඉතින් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය තියෙන පුද්ගලයාට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියේ ඉන්න හින්දා පව් කිරීමේදී යම් කිසි බයක් දක්වන්න පුළුවන්. ඒකයි අපි මෙතනදී කිව්වේ ඒක අර උච්ඡේද දෘෂ්ටියට වඩා යම් කිසි මේ වෙනස් ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක තවත් පොඩ්ඩක් කියනවා නම් දැන් මේ ශාස්ත්‍රවත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය එකිනෙකට ගලපලා කියනවා නම් දැන් මේ ලෝකයේ ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයක් හැටියට ගන්නවා. ඒ කියන්නේ දැන් මැරුණට ආත්මය දිගටම යනවා. ඒ තියෙන්නේ ශාස්ත්‍රවත දෘෂ්ටිය. දැන් සමහර අය මේ ආත්මය මේ ශරීරයේ සමගම නැසෙනවා. ඒ කියන්නේ මැරුණට පස්සේ ආත්මය ඉවරයි. එතකොට එහෙම ගන්නේ උච්ඡේද දෘෂ්ටිය හින්දා. එතකොට සමහර පුද්ගලයෝ ආත්මය පර්යන්තයක් නැති විශාල දෙයක් කියලා ගන්නවා. ඒ කියන්නේ ආත්මය මේ ඉමක් කොනක් නැහැ. මේ ඉමක් කොනක් නැහැ, අනන්තයි. ඒ කියලා මේ අති විශාල දෙයක් කියලා ගන්නවා. ඒතකොට සමහර කෙනෙක් මේ ආත්මය මේ පරිච්ඡේදයක් කියන්නේ ඉවරයක් තියෙන දෙයක්. ඒ කියන්නේ මරුණින් මස්සේ නැහැ. ඔය ආදි වශයෙන්
ඇතයි කියලා ගන්නවා. ඒක තමයි උච්ඡේද දෘෂ්ටි. ඉතින් සමහරෙක් මේ ඇතමෙක් ශරීරයේ ආත්මය යන දෙකම එකක් කියලා හිතනවා. ඉතින් මේක එක එක ඉතින් විකාර ස්වභාව තියෙන. ඉතින් සමහර හිතනවා මේ ශරීරයයි ආත්මයයි දෙකම එකක්. ඇඟයි ආත්මයයි කියන්නේ දෙකම එකක්. ඒතකොට සමහර පුද්ගලයෝ හිතනවා මේ ඇතමෙක් ශරීරය ආත්මය දෙකක් කියලා හිතනවා. ඒකින් තමයි සමහර වෙලාවට සමහර පුද්ගලයෝ හිතන්නේ මේ ශරීරය මෙතන තිබුණත් ආත්මය ඊගාවට යනවා. ඉතින් එහෙම හිතන්නේ දෙකක් කියලා හිතන්නේ. දැන් සමහර දැන් උච්ඡේද දෘෂ්ටියේ තියෙන පුද්ගලයා ශරීරය ආත්මය දෙකක්ම කියලා හිතන ඉඳ තමයි කියන්නේ මැරුණාම එතනින් ඉවරයි කියලා. එතකොට ශරීරය ආත්මයයි දෙකක් කියලා හිතන පුද්ගලයා හිතනවා ශරීරය මැරිලා මෙතන ඉතුරු වුණාට ආත්මය දිගටම යනවා කියලා. ඉතින් ඇතමෙක් මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතයි ගනිති. ඇතමෙක් මරණින් පසු ආත්මය ඉතිරි නොවැතයි ගනිති. ඉතින් අර මේ හැම දෙයක්ම ඉතින් එක එක විකාර අදහස් තමයි. ඇතමෙක් මරණින් මතු ඇතමින්ගේ ආත්ම ඇතය ඇතමුන්ගේ ආත්ම නැතයි ගනිති. ඇතමෙක් මරණින් මතු ආත්මය ඇත්තේද නොවේ නැත්තේද නොවේයයි ගනිති. ඉතින් සමහර අය ඉතින් මේවාදී එක එක විකාර අදහස් තියෙනවා. ඉතින් මේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටිය අතර දෝලණය වෙන එක එක විකාර අදහස්. ඉතින් මේ ආකාරයට තමයි මෙතන මේ සමහර පුද්ගලෝ මේක දිගටම තියෙනවා කියලා ගන්නවා. සමහර පුද්ගලෝ මේක දිගටම නෑ එතනින් ඉවරයි කියලා ගන්නවා. ඒක තමයි ඉතින් මේක සරලවම මේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටියේ තියෙන වෙනස. ඉතින් ඊට අමතරව අපි කතා කරා මේ විශේෂයෙන්ම මේ කර්මපත බවට පත් වෙන මේ දික්ටි තුනක් තියෙනවා. මේක මේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අකිරීය දෘෂ්ටිය කියලා දෘෂ්ටිය කියලා මේ දෘෂ්ටි තුනක් තියෙනවා. ඉතින් මේක තමයි අපිට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කරේ. මේ නාස්තික දෘෂ්ටිය කියන එක මේ බෞද්ධයන්ට පවා තියෙනවා. ඒකයි මෙතන මේ තියෙන හානිකර දේ. ඉතින් අපි බලමු මේක මේ මොකද කොහොමද බෞද්ධයන්ට තියෙන්නේ කියලා. ඉතින් මේ නාස්තික දෘෂ්ටිය යටතේම මේ තියෙනවා මේ නාස්තික දෘෂ්ටිය ඇත්තටම මේ බුද්ධ කාලේ මේ අජිත කියන තීර්ථකයා තමයි මේක විශේෂයෙන් කියන්නේ. ඉතින් මේ අජිත කියන තීර්ථකයා කියන මේ නාස්තික දෘෂ්ටිය මේ විශේෂයෙන්ම මේ 10 සහ ඊට අමතරව මෙතන සඳහන් වෙන මේ කොටස් සම්බන්ධයෙන් මේ සියල්ල මේ අජිත කියන තීර්ථකයාගේ දේශනාව අනුව තමයි තියෙන්නේ. ඉතින් ඔහු කියනවා මේ දන් දීමේ පළක් නැහැ කියලා. ඉතින් මේක සමහර බෞද්ධයෝ තන විශේෂයෙන්ම එහෙම මිත්‍යා දෘෂ්ටියක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බෞද්ධයෝ විශ්වාස කරනවා දන් දීමේ පළක් තියෙනවා කියලා. ඒ වුණාට මේක හරි ප්‍රබල කාරණයක්. දැන් මේ වගේ දෙයක් මේ බෞද්ධ නොවන කෙනෙකුට උදාහරණයක් ඇර විදේශ ජාතිකයෙකුට දන් දීමේ පළක් තියනවා කිව්වොත් විශ්වාස නොකරන්න තියෙන ඉඩකඩ ඊටාම වැඩි. මොකද මේ අපිට කිසිම අවස්ථාවක පෙන්වන්න බෑ දැන් දන් දුන්නාම මේ ඊළඟ ආත්මවලදී ඒ වගේ 100,000 ගුණයකින් එහෙම නැත්නම් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකින් හම්බ වෙනවා කියලා කොහොමවත් ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඉතින් දැන් මේ ඒ වගේ කාරණයක් නිසා ඉතින් ඒ වගේ දන් දීමේ පළක් නැහැ කියන මිත්‍යා දෘෂ්ටිකය ගන්න ඉතාම ලේසි. ඒ වුණාට මේක සාමාන්‍යයෙන් සමස්තයක් හැටියට ගත්තාම බෞද්ධයන්ට කොහොමත් හිටින්නේ නැති මිත්‍යා දෘෂ්ටියක්. ඊට පස්සේ මේ දෙවනි කාරණය මේක බොහෝ බෞද්ධයන්ට තියෙන මිත්‍යා දෘෂ්ටියක්. මහා දානවල මහා පූජාවල පළක් නැහැ කියලා බෞද්ධයෝ කියනවා. බෞද්ධයෝ අපි පැත්තකින් තියමුකෝ. මොකද්ද මේ දෙවෙනි මිත්‍යා දෘෂ්ටිය? මේ දෙවෙනි මිත්‍යා දෘෂ්ටිය තමයි මහා දානවල මහා පූජාවල පළක් නැහැ කියලා. මොකක්ද පින්වත්නි මේ කියන්නේ? අපිට එක පහනක් පත්තු කරලා බෝධිය ළඟට ගිහිල්ලා එක පහනක් පත්තු කරාට කමක් නැහැ. එතකොට බොහෝ බෞද්ධයෝ ආයක කමක් නැහැ කියලා හිතනවා. ඒ වුණාට බෝධිය වටේට ගිහිල්ලා පහන් 1000ක් පත්තු කරනවා. පොඩ්ඩක් පත්තු කරලා බලන්නකෝ බෞද්ධයෝ කියන්නේ මොකද්ද කියලා. එතකොට කියයි මෙච්චර පහන් මොකටද පත්තු කරේ? පරිසර දූෂණයක් වෙනවා. තෙලුත් නාස්ති වෙනවා. බිමත් තෙල් හැලිලා මෙච්චර පහන් ප්‍රමාණයක් මොකටද පත්තු කරේ කියලා.
එතකොට තවත් බොහොම උදාහරණ කියන්න පුළුවන්. දැන් රුවන්වැලි සෑයට ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේට කිරිබත් එක්ක එහෙම කෙසෙල් ඔය ආදි වශයෙන් පූජා කරාට කෙසෙල් ගෙඩි කිහිපයක් ඔය ආදි වශයෙන් පූජා කරාට ඒක හොඳයි. ඒක දාන්න කමක් නැහැ. ඒ වුණාට අපි දැකලා තියෙනවා මේ සමහර වෙලාවට පින්නතුන් ඉතා විශාල ප්‍රමාණයක් එකතු වෙලා පළතුරු එහෙම නැත්නම් කෙසෙල් නම් කෙසෙල් කැන් පිටින් අඹ ගෙඩි 10 ගණන් එහෙම පූජා කරනවා. එතකොට ඕක දැකලා බොහෝ පිරිස් කියනවා මේ මොන කෑමවල නාස්තියක්ද මේක කාට හරි කණ්ඩ දුන්නා නම් හොඳයි කියලා. එතකොට ඒ මිනිසුන් විශ්වාස කරන්නේ නැහැ මේක මහා පුණ්‍ය කර්මයක් කියලා. එතකොට සමහර වෙලාවට සමහර පුද්ගලයෝ කියනවා දැන් සමන් මල් පූජා කරද්දී සමන් මල් වට්ටියක් පූජා කරාට කමන්නේ මේ සෑය වැහෙන්නම මල් දාලා මේක මොනතරම් නාස්තියක්ද පරිසර දූෂණයක් වෙනවා මෙච්චර මල් මොකටද මෙතෙන්ට ඔය ආදි වශයෙන් කියනවා. පින්නත් මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. දැන් Taman නිකම්ම හිතලා බලන්න දැන් අපි මෙච්චර කල් අභිධර්ම ඉගෙන ගත්තා. පින කියන්නේ මොකක්ද? පින කියන්නේ Tamanගේ හිතේ ඇති වෙන මේ අපි මහා කුසල මේ මහා කුසල සිත් 8 යටතනේ මේ පින් කරන්නේ. තමන්ගේ පිටේ ඇති වෙන මහා කුසල සිත්වල තියෙන චේතනාවෙන් තමයි පින බලවත් වෙන්නේ. දැන් නිකන් හිතලා බලන්න එක පහනක් පත්තු කරන්න කොච්චර ලේසිද? එක පහනක් පත්තු කරන්න හරිම ලේසි. පහනක් තෙල් ටිකක් බෝතලයකට දාගෙන ගිහිල්ලා චෛත්‍ය ළඟින් තියලා වැටියක් තියලා පත්තු කරන්න එච්චර අපහසුයක් නෑ. පහන් 1000ක් පත්තු කරන්න කොච්චර අමාරුද? Taman තනියම හිතලා බලන්න පහන් 1000ක් පත්තු කරන්න කොච්චර අමාරුද? පහන් 1000 හොයන්න ඕන. පහන් 1000ට වැටි හොයන්න ඕන. පහන් 1000ට තෙල් අරගෙන යන්න ඕන. පහන් 1000ක් පත්තු කරන එක ලේසි වැඩක්ද? පහන් 1000 පත්තු කරන්න Taman තනියම බෑ. ඒකට පිරිස හොයන්න ඕන. එතකොට ඒ පිරිස ආපුහාම ඒකට එක එක විදිය කට්ටිය එනවා. එතකොට ඒ කට්ටිය තමන් කියන විදියට ඒ පහන් පත්තු කරන්නේ නැති වුනහම ඉවසීම ඕන. ඒ වගේම දැන් මල් වට්ටියක් පූජා කරද්දී හරි ලේසි මල් වට්ටියක්. එච්චර අපහසු කාර්යයක් නෙමෙයි. ඒ වුණාට මුළු රුවන්වැලි සෑයම වැහෙන්න මල් පූජා කරන්න කොච්චර අමාරුද? එතකොට තමන් හිතලා බලන්න මහා දානයක් කරනවා කියද්දී මොන තරම් අපහසුයක් තියෙනවද? ඒ අපහසුව කොතරම් ප්‍රබලද කියනවා නම් ඒ අපහසුව තරමට තමන්ගේ චේතනාව ප්‍රබල වෙන්න ඕන. ඒ චේතනාව මහා චේතනාවක් වෙන නිසා මහා දානයේ ආනිසංශය සාමාන්‍ය දානයට වඩා ඉතාම වැඩි. ඒක නිසා මේක සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක් මේ බෞද්ධයෝ තුල තියෙන්නේ. මේක මේ කෙලින්ම මේ දසවස්තුක සම්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියට තියෙන එකක්. ඊට පස්සේ තුන්වෙනි කාරණේ මේ පුද පඬුරු යැවීමෙන් පළක් නැහැ. ඒ කියන්නේ මෙතන මේ විශේෂයෙන් කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් භික්ෂූන් වහන්සේලාට එහෙම විශේෂ රසවත් ආහාර පූජා කරපුවාම ඒ වගේ විශේෂානිසංස තියෙනවා. විශේෂයෙන්ම මෙතන පුද පඬුරු කියලා කියන්නේ විශේෂ පිරිකර ආදි වශයෙන් ඒවා පූජා කරපුවාම ඒකේ විශේෂානිසංස තියෙනවා. විශේෂයෙන් සකසලා පූජා කරපුවාම ඒකේ විශේෂානිසංස තියෙනවා. දැන් අපිට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් පිරිකරක් දෙද්දී මේ සාමාන්‍යයෙන් ඉතින් නිකන් පිරිකර ඇතුලේ තියෙන අපි කෝප්පයක් දෙනවා කියලා කෝප්පේ නිකම්ම ගිහිල්ලත් පූජා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই කෝප්පේ ලස්සනට පෙට්ටියකට දාලා ඕක හොඳට ලස්සන කොලයකින් ඔතලා රැප් කරලා එහෙම දෙද්දී ඒකේ විශේෂ ආනිසංස තියෙනවා. ඉතින් ඒවා අපි කලින් කියපු විදිහටම Taman තනියම හිතලා බලන්න නිකන් කෝප්පයක් පූජා කරනවට වඩා එහෙම නිකන් කෝප්ප 10ක් ගිහිල්ලා පූජා කරනවට වඩා ඔය කෝප්ප 10 පෙට්ටියකට දාලා ඔය කෝප්ප 10 වෙනම රැප් කරලා ඔය කෝප්ප 10 විශේෂයෙන් ලස්සනට සකසද්දී ඒ හැම දෙයකදීම Tamanට වෙන්නේ කුසලයක්. ඒක තමයි මේ විශේෂයෙන් පුද පඬුරු විශේෂයෙන් සකසා යැවීමෙන් විශේෂ ආනිසංස තියෙනවා. ඉතින් මේ දෙවැනි කාරණේ තුන්වෙනි කාරණේ විශේෂයෙන්ම බෞද්ධයන් දෙවැනි කාරණේ විශේෂයෙන් බෞද්ධයනුත් ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි කාරණේ විශේෂයෙන් බෞද්ධයන් දන්නේ නැහැ ඉච්චර. ඊට පස්සේ මේ හතරවෙනි කාරණේ ඉච්චර ප්‍රබල නැහැ. පින්පව්වල විපාකයන් සාමාන්‍යයෙන් බෞද්ධයන්ට තියෙනවා.
ඊට පස්සේ අනිත් මිත්‍යා දෘෂ්ටිය තමයි පරලොව වසන්නෝ මෙලව ඉපදීමක් නැත. එහෙම මිත්‍යා දෘෂ්ටියකුත් බෞද්ධයන්ට නම් බොහෝ වෙලාවට නැහැ. මෙලව වසන්නෝ පරලෝ යෑමක් නැහැ. එහෙම මිත්‍යා දෘෂ්ටියකුත් සාමාන්‍යයෙන් බෞද්ධයන්ට නැහැ. ඊට පස්සේ හත්වෙනි කාරණය. මවට කරන හොඳ නරක වලින් මතුවන ඵලයක් විපාකයක් නැත. ඉතින් මේකත් අති ප්‍රබල කාරණයක්. ඉතින් පියාටත් ඒ සම්බන්ධයෙන්මයි පියාට කරන හොඳ නරකවල විශේෂ ඵලයක් විපාකයක් නැහැ කියලා මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා. ඒ වුණාට පින්වත්නි මේ තමන්ගේ මව තමන්ගේ පියා කියන්නේ එක එක පුද්ගලයන්ට වෙන වෙනම අතිශයින්ම විශේෂ වූ පුද්ගලයන් දෙදෙනෙක්. දැන් උදාහරණයක් හැටියට මෙහෙම කියමුකෝ. අපි හැමෝම දන්නවා රහතුන් වහන්සේ නමක්ව මරපුවාම ඒකාන්ත වශයෙන් යනවා අවීචි මහා නරකයට. රහතුන් වහන්සේ නමක් මරපුවාම ඒකාන්ත වශයෙන් අවීචි මහා නරකයට යනවා. ඒතකොට රහතුන් වහන්සේ නමක් කියන්නේ අතිශයින්ම ගුණවත්. සියලුම කෙලෙසුන් 100% නැති කරපු උත්තමයි. ඒ වගේම තමයි තමන්ගේ මව සහ පියා කොච්චරම්ම නරක කෙනෙක් වුණත් කොතරම්ම දුෂ්ට පුද්ගලයෙක් වුණත් තමන්ගේ මව තමන්ගේ පියාව මැරුවොත් ඒකාන්ත වශයෙන් එහි අවීචි මහා නරකයට යනවා. එතකොට හිතලා බලන්න තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා තමන්ට කොච්චර විශේෂයිද කියලා. එතකොට හිතන්න ඉතින් ඕක මරපුවාම විතරද වෙනස් වෙන්නේ? නෑ, අනිත් වෙලාවටත් ඒ වගේම තමයි. රහතුන් වහන්සේ නමකට බැන්නොත් අඩු ගානේ මාර්ගඵලයක්වත් ලබන්න තමන්ට හම්බ වෙන්නේ නැහැ කියන දේ. මේ විශේෂ එතනින් එහා තියෙන විපාකවලත් අතිශයින්ම අකාන්ත වූ විපාක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගේ මවට පියාට බැන්නත් ඒ වගේම විපාක තියෙනවා. ඒ වගේම තමයි රහතුන් වහන්සේට දානයක් දුන්නාම රහතුන් වහන්සේට ගරු කරපුවාම තමන්ට තියෙන ඒ ඵලයේ විපාකයේ වගේ තමන්ගේ මවට පියාට විශේෂයෙන්ම සලකද්දී ඒ වගේම විපාකයක් තමන්ට වෙන වෙනම පෞද්ගලික වශයෙන් තියෙනවා තමන්ගේ මව සහ තමාගේ පියා වශයෙන්. ඉතින් මේවා අතිශයින්ම වැදගත් කරුණු වෙන වෙනම තමන් හිතන්න. ඉතින් මේවත් බොහෝ වෙලාවට යම්කිසි ගෞරවයක් තමන්ගේ මවට පියාට තිබුණට සාමාන්‍ය බෞද්ධයන්ට ඒ තරම්ම අවබෝධයක් අවදියක් ඒ සම්බන්ධයෙන් නැහැ. ඉතින් මේවත් විශේෂ කාරණා. ඉතින් මලපසුව උපදනා සත්වෙක් නැත. මේකත් සාමාන්‍ය බෞද්ධයන්ට නැහැ. 10 වෙනි කාරණය මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකයේ යම්කිසි යහපත් ප්‍රතිපත්තියක් මෙලොව පරලොව දෙකම තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙකම ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන ප්‍රකාශ කරන්නා වූ බුදුවරුන් නැහැ කියලා අවසාන වශයෙන් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඉතින් මේකත් සාමාන්‍ය බෞද්ධයන්ට නැහැ. ඒ වුණාට ඉතින් බොහෝ වෙලාවට අන්‍යාගමිකයන්ව බුදුවරයෙක් කියන කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේක තමයි ඉතින් මේක තමයි මේ හොඳයි ඇහෙනවනේ. හරි. ඔව් හොඳයි. එතකොට දැන් අවසාන වශයෙන් මෙතන මිත්‍යා දෘෂ්ටිය හැටියට සඳහන් වෙන්නේ බුදුවරයෙක් ලෝකේ නැහැ කියලා මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. මේ මිත්‍යා දෘෂ්ටිය යටතේ ඉතින් ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය සාමාන්‍ය බෞද්ධයන්ට නැහැ. ඉතින් අබෞද්ධ වූ බොහෝ පිරිස් වලට ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියක් තියෙන්න පුළුවන්. ඉතින් මේක මේ නාස්තික දෘෂ්ටිය යටතේ මේ තියෙන එක්තරා මිත්‍යා දෘෂ්ටීන් 10ක්. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටීන් 10ට විශේෂයෙන්ම කියනවා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඉතින් මීට අමතරව මේ නාස්තික මිත්‍යා දෘෂ්ටිය යටතේ තවත් තියෙනවා. ඉතින් මේක අපි ඉක්මනට කියන්නම්. මොකද මේක විශේෂයෙන් දැන ගැනීමට කියපුවම
පැහැදිලි මේ ශරීරයේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙනවා කියනවා. ඒතකොට දැන් කවුරු හරි මැරුණාම මේ පඨවිය පඨවියට යනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව වායෝ ධාතුවට එකතු වෙනවා. එහෙම වෙලා මේ ඉන්ද්‍රියෝ ටික අහසට යනවා කියලා. ඉතින් මේ දෘෂ්ටිය කියනවා ඉතින් එහෙම නැතුව ඉතින් දැන් පුරුෂයෝ 4 දිනක් සොහනක දවා මලල සිරුරු ගෙන යන්නාහ අසවලා දායකේකි සිල්වතේකි අසවලා මසුරේකි දුස්සීලේකි අනාදී පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ ඔය ආදි වශයෙන් ඇට්ට පරවි පියාපත් පැවන්නාහ දාන පූජාවෝ හලුවීම් කෙලවර කොට ඇත්තාහ දානයේ මෝඩයන් විසින් පනවන ලද්දකි යමෙක් දානයේ ඵල ඇති බව කියතත් ඔවුන්ගේ ඒ කීම හිස්සේ බොරුය නන්දෙඩවීමක් කියලා ඔය ආදි වශයෙන් මේ නාස්තික දෘෂ්ටියේ මේ කිසිම දෙයක හේතුවක් නැහැ ඔය ආදි වශයෙන් මේ අජිත කියන තීර්ථකයා බුදු කාලයේ විස්තර කරපු එක්තරා දෘෂ්ටියක්. ඉතින් ඊට අමතරව මේ තම අහේතුක දෘෂ්ටිය කළ මක්කලි ගෝසාල කියන තීර්ථකයා විසින් කිව්වා මේකත් බොහොම ඒ කාලේ ප්‍රබලව තිබුණු දෘෂ්ටියක් මේ මක්කලි ගෝසාල. ඉතින් මොකද්ද මේ පුද්ගලයා කියන්නේ? මෙයාට මේ කිසිම දෙයකට හේතුවක් නැහැ. මේ තීර්ථකයා විසින් කියන්නේ සත්වයකට මේ කෙලෙසෙන්න කිසිම හේතුවක් නැහැ. හේතුවක් නැතුවම මේ සත්වෝ කෙලෙසෙනවා. එහෙම නැතු මේ සත්වෝ විසුද්ධියට එන්න හේතුවක් නැහැ. පිරිසුදු වෙන්න කිසිම හේතුවක් නැහැ. නිකම්ම තමයි සත්වෝ සුද්ධ වෙන්නේ. ඒ වගේම මේ සත්වයෝ ඒ කුඩා මහත් ಜಾතිවල ඉපදී සැප දුක් ලබන්න කිසිම නියමයක් නැහැ. දැන් සමහරු පෝසත් වෙලා ඉන්නවා, සමහරු දුප්පත් වෙලා ඉන්නවා, සමහරු මෝඩ වෙලා ඉන්නවා, සමහරු පඬිත වෙලා ඉන්නවා. ඒ කිසිම දෙයකට හේතුවක් නැහැ. ඒ වගේම දැන් මේ දානයක් දුන්නාම ඒකේ මේ වෙනම බලයක් නැහැ. තපස් රැක්කා කියලා ඒකේ බලයක් නැහැ. එහෙම නැතුව එහෙම කිසි දෙයක් නැහැ. එහෙම කරා කියලා මේ එක එක දිව්‍ය ලෝකවලට යන්න බෑ, සැප ලබන්න බෑ. ඔය ආදි වශයෙන් ඒක මේ වෙනම විකාර දෘෂ්ටියක්. ඉතින් දැන් මොකද මේ පුද්ගලයා අන්තිමේදී කියන්නේ මේ නියම කාලේ පැමිණෙන තුරු දුක් කෙලවර කර පරම සැපයටද කිසිවෙකුට පැමිණෙන්න බෑ. පින් කරන්නා වූද නොකරන්නා වූද පඬිත වූද අපඬිත වූ සියල්ලෝම මේ පුද්ගලයා කියන හැටියට මේ කල්ප සුවාසූ දහසක් මුළුල්ලේ සැරිසරලා ඊට පස්සේ කෙලවර වෙලා නැති වෙලා යනවා. ඉතින් මේක විකාර අදහසක්. ඉතින් මේ මක්කලි ගෝසාලගේ දර්ශනය. ඊට අමතරව මේ අකිරීය දෘෂ්ටිය කියලා තවත් ප්‍රබල ඊටාම පෞකාර එහෙම නැත්නම් අකුසල දෘෂ්ටියක්. මේකත් හරි ප්‍රබල කතාවක්. ඉතින් මේවත් අබෞද්ධ වන පුද්ගලයන්ට බොහෝ වෙලාවට තියෙනවා. මේ තමා විසින් පව් කරන්නාටද අනුන් ලවා පව් කරවන්නාටද අනුන්ගෙන් අත්පා ආදී සිඳින්නා වූ තැනැත්තාටද සිඳවන්නා වූ තැනැත්තාටද දඬු මඟුරු ආදීන් අනුන් පෙලන්නා වූ තැනැත්තාටද පෙලවන්නා වූ තැනැත්තාටද වස්තුව පහර ගැනීම ආදීන් අනුන් ශෝක කරවන්නා වූටද අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නාටද ආහාර නොදීම් සිර කිරීම ආදීන් අනුන් වෙහෙස කරවන්න තැනැත්තාටද අනුන් ලවා අනුන් වෙහෙස කරවන තැනැත්තාටද අනුන් පීඩා කිරීම වශයෙන් තමාද සැලමින් අනුන්ද සොලවන්නා වූ තැනැත්තාටද ප්‍රාණඝාතය කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නාහටද එක්ගේකින් වටකොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාටද මග රැක සිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාටද පරදාරාවන් කරා යන්න තැනැත්තාටද බොරු කියන අයටද ඕනකමින් පව් කරන අයටද කිසිම තැනකට පාවක් නැහැ කියලා ඉතින් මේ පුද්ගලයා කියනවා. ඉතින් මේවා මේ විකාර අදහස්. ඉතින් මේවා මේ අබෞද්ධ පුද්ගලයන් බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් දැන් මෙයාගේ මේ කියන කතාව කොච්චර ප්‍රබලවද කියනවා නම් මේ පොළොවේහි ඇතිතාක් සත්තු මරලා එකම මස් ගොඩක් කරන්න කෙරුවත් එයාට පවක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මේ දන් දීම් සිල් රැකීමෙන් සත්‍යංගයේ සිටින්නේ ඉන්ද්‍රිය දමනයේ තපස් කිරීමෙන් වන්නා වූ පිනකුත් නැහැ කියලා කියනවා. අර මුළු ලෝකෙම සත්තු මරලා මස් ගොඩක් කරත් එහෙම නැතුව මේ ඊටාම කන්දක් වගේ දානයක් හදලා දන් දුන්නත් මේ දෙකේම කිසිම පවක් පිනක් වෙන්නේ නැහැ කියලා මේ පූර්ණ කාශ්‍යප කියන ඉතින් මේ මිනිස්යාගේ මේ දෘෂ්ටි. ඉතින් මේක තමයි මේ අකිරියේ දෘෂ්ටිය කියලා කියන්නේ. ඉතින් මේක මේ අති ප්‍රබල දෘෂ්ටි තුනක්. ඒක තමයි මේවට කර්මපත කියලා කියන්නේ. මේවා ඒකාන්ත වශයෙන් මේ නැවත
අපාය සතර අපාය උප්පත්තියක් ලබා දෙන්න පුළුවන් දෘෂ්ටි. ඉතින් මේ අවසාන වශයෙන් මේ විශේෂයෙන් කියන්න ඕන කාරණේ තමයි මේ දිට්ඨිය කියන එක තමයි මේ සියලුම පව් වලින් මහා සාවද්‍ය වන්නේ. දැන් මේකත් බොහෝ දෙනෙක් සමහර විට දන්නේ නැති කාරණයක්. අපි දන්නවා මේ ආනන්තරීය පාප කර්ම කියලා කියනවා. බුදුදහමේ ගොඩ දෙනෙක් දන්න දෙයක්. දැන් බුදුන්ගේ ලේ සෙලවීම. එතකොට සංඝ බේදේ තමයි ඒක උඩින්ම තියෙන්නේ. සංඝ බේදේ බුදුන්ගේ ලේ සෙලවීම, මව මැරීම, පියා මැරීම, රහතුන් වහන්සේ නමක් මැරීම. ඒකාන්ත වශයෙන්ම අවීචියට යනවා. ඒක තමයි ආනන්තරික පාප කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ අතරක් නැතුව අනිවාර්යයෙන්ම අවීචියට යනවා. ඉතින් පින්වත්නි, හැබැයි මේ මිත්‍යා දෘෂ්ටිය ඒකටත් වඩා ප්‍රබලයි. ඒ වුණාට මේ ආනන්තරික එකට දාලා නැත්තේ මොකද? මේ මිත්‍යා දෘෂ්ටිය මැරෙන්න පොඩ්ඩ වෙලාවකට හරි කලින් ඇතෑරියොත් අපාය යන එකෙන් බේරෙන්න පුළුවන්. දැන් අර ආනන්තරික පාප කර්ම කරපුවාම කොහොමවත්ම බේරෙන්න බෑ. දැන් බුදුන්ගේ ලේසෙලවොත්, මව මැරුවොත්, පියා මැරුවොත්, රහතුන් වහන්සේ නමක් මැරුවොත්, සංඝ බේදේ කරොත් ඉතින් කරාම තමයි බේරෙන්න විදිහක්ම නැහැ. ඒ කාන්ත වශයෙන් ඊළඟ ආත්මයේ අවීචි මහා නරකයේ ඕ නරකයකට යනවා. ඉතින් ඊටාම කලාතුරකින් ඊට මෙහා නරකයක ඉපදෙන්න පුළුවන් මේ අතිවිශේෂ අවස්ථාවලදී. දැන් අර බිම්බිසාර රජතුමා මරපු අජාසත් රජුරෝ වගේ බුදුරජාණන් වහන්සේ හිටපු ඉඳා අවීචි මහා නරකයකට නොගොස් ඊට වඩා තියෙන මේ නරකයකින් බේරුණා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා හරියට මේ මිනිහක් මරලා මේ මලක් දීලා බේරුණා වගේ කියලා අජාසත් රජතුමාට වෙච්ච කාරණේ. ඒක ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර නිසා වුණේ. ඒ වුණත් ඉතින් සතර අපායට යන්න වුණා. ඉතින් මෙතනදී තියෙන විශේෂ කාරණේ මේ මිත්‍යා දෘෂ්ටිය මහා සාවද්‍ය වුණත් මැරෙන්න මොහොතකට කලින් හරි මිත්‍යා දෘෂ්ටිය අතෑරියොත් සතර අපායෙන් බේරෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටියෙන් හිටියොත් ඒක මහා සාවද්‍ය වෙනවා. ඒකාන්ත වශයෙන් අවීචියේ ඉපදෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක මහා සාවද්‍ය කියලා කියන්නේ. මේක මහා සාවද්‍ය කියලා කියන්නේ මේක අර ආනන්තරික පාප කර්ම වලටත් වඩා ප්‍රබලයි. මිත්‍යා දෘෂ්ටිය තියාගෙන මැරුණොත් බුදුරජාණන් වහන්සේ කොහොමද ඒ කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අර අපි කලින් කතා කරපු ආනන්තරික පාප කර්ම කරපුවාම මිනිස්සු සත්‍යව අවීචියට ගියත් සමහර වෙලාවට ඊටාම කල්ප ගණන් දුක් විඳිනවා. ඒ ඊටාම දීර්ඝ කාලයක් දුක් විඳත් අපි පස්සේ කතා කරනවා මේ ලෝක ධාතුව විනාශ වෙන එක අවස්ථාවක. කල්ප අවසානයේදී මේ ලෝකෙ විනාශ වෙනවා. අපි ඒක වෙන හැටි පස්සේ සාකච්ඡා කරමු. ඒ ලෝක විනාශයේදී ඒ අවීචි මහා නරකවල ඉන්න සතුන් මේ නිරයෙන් ගොඩට එනවා. ඊට ගොඩාක්ම කලින් කරපු අපරාපරිය වේදනීය කුසල කර්මයක් විපාක දීලා මේ සිතුම් මේ නරකයෙන් ගොඩට ඇවිල්ලා දිව්‍ය ලෝකවලට ගිහිල්ලා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකවලට ඔය ආදි වශයෙන් යනවා. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා අපි පස්සේ මේ කල්ප විනාශ විභාගයේදී කතා කරමු. ඉතින් අඩු ගානේ ඒ අවස්ථාවක් තියෙනවා මේ ආනන්තරික පාප කර්ම කරපු මිනිස්යන්ට මේ නරකයෙන් බේරෙන්න. හැබැයි මේ නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තු මිනිස්යන්ට කියන්නේ මේ සත්වයෝ ඒ වගේ කල්ප විනාශයක් වුණත් නරකයෙන් නම් බේරෙන්නේ නැහැ. මේ අපි ඉන්න ලෝක ධාතු විනාශ වුණාම මේ ලෝක ධාතුවත් එක්ක අපිට මතක හැටියට මතක නැහැ ඒක හරියට මේ දසදහසක්ද කෝටි ලක්ෂයක්ද කොහෙලා මේ ඔක්කොම ලෝක ධාතු එක සැරේ තමයි විනාශ වෙන්නේ. මට මතක හැටියට කෝටි ලක්ෂයක්ද කොහෙද? කෝටි ලක්ෂයක්ද කොහෙද එක සැරේ විනාශ වෙන්නේ? ඒක හරියට මතක නැහැ. කොහොම හරි අතිවිශාල මේ ලෝක ධාතුන් සියල්ලම එකටම තමයි තියෙන්නේ. එකටම තමයි විනාශ වෙන්නේ. ඒ එකටම විනාශ වුණාට ඒ අපි හිතමුකෝ ඒ සියලුම ලෝක ධාතුන් කියලා. ඒ ලෝක ධාතුන් වලින් එපිට විනාශ නොවිච්ච තව ලෝක ධාතුන් තියෙනවා. ඒ ලෝක ධාතු වල තියෙන නරකයකට මාරු වෙනවා කියලා කියනවා. ඉතින් ඒ තරම් ප්‍රබලයි. ඒ කියන්නේ කල්ප විනාශයේදී වෙන ලෝක ධාතු විනාශ වීමකින්ව ඒ විපාකේ බේලෙන්නේ නැහැ. ඒකින්ද කියනවා
මේ නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තු මිනිස්සයෝ එහි විපාක අවසානයක නියමයක් නැහැ කියලා. නියම කරලා දක්වන්න බෑ. අඩු ගානේ මේ කල්ප අවසානකින්වත් Tamanට මේ නරකයෙන් උඩට එන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි දිට්ඨියේ තියෙන ස්වභාවය. ඉතින් අවසාන වශයෙන් මේ දිට්ඨියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන්නේ නුනුනුවණින් දැඩි කොට ගැනීම තමයි මේකේ ලක්ෂණය. එතකොට මේකේ කෘත්‍ය තමයි දැඩි කොට අල්වා ගැනීම. ඉතින් මේකේ වැටහෙන ආකාරයක මොකද්ද? ආයාතා ක්‍රමයෙන් මෙනෙහි කිරීම තමයි වැටහෙන ආකාරය. ඉතින් මේකට ආසන්න කාරණය වෙන්නේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා කැමැත්ත තමයි මේකේ ආසන්න කාරණය. ඉතින් මේ ආකාරයට තමයි දිට්ඨිය. ඉතින් අපි පොඩ්ඩක් මේක දීර්ඝ ලෙස විස්තර කරා. මොකද මේ අපි බෞද්ධයන්ට තියෙන ප්‍රශ්න හින්දා මේ වැදගත් කාරණා ටිකක් කියන්න ඕනකම තිබුණු නිසා. ඉතින් අවසාන වශයෙන් අවසාන චෛතසිකයේ මේ මානෙ කියලා චෛතසිකය. ඉතින් මේ ලෝභත්‍රිකයේ එන අන්තිම චෛතසිකය. ඉතින් මේක හරියට මේ මොකද්ද මේ මානෙ කියලා කියන්නේ? හරියට දැන් මේ ඇත්තටම මේ අපි මේ කෙසෙල් ගෙඩි ලෙල්ලක් එහෙම නැත්නම් පොල් ලෙල්ලක් වගේ මේ අහක දාන්න ඕන දෙයක් නැතුව මේ හිතනවා මේ තමන් ගැන එක්තරා මිම්මක් මැනීමක් කරනවා. දැන් මේක විශේෂයෙන්ම කරන්නේ බොහෝ වෙලාවට මේ උඩගුකමෙන් තමයි තමන් උසස් කොට සලකලා තමයි මේක කරන්නේ. ඉතින් කොහොමද හිතන්නේ මේ මමත් එක්තරා උසස් කෙනෙක්. එහෙම නැත්නම් මමත් මේ උගත් කෙනෙක්. මටත් මේ එක්තරා ධනවත්කමක් තියෙන. එහෙම නැත්නම් මම හරි සිල්වත්. එහෙම නැත්නම් මම තමයි ධර්මයේ දන්නේ, මම තමයි සිල් රකින්නේ, මම තමයි භාවනා කරන්නේ. ඔය ආදි වශයෙන් මේ එක එක විදිහට මනිනවා. අනිත් අයට නැති මට විතරක් තියෙන දෙයක් හැටියට හිතලා මේ පිරිසක් ඉදිරියේ නිකන් තමන් හිතන් ඉන්නවා මේ කොඩියක් වගේ මම තමයි උඩින් ඉන්නේ. එහෙම නැත්නම් කොතක් වගේ මේ අනිත් අයට වඩා මම තමයි උඩින් ඉන්නේ කියලා තමන්ගේ මේ එක්තරා මිම්මක්, මෙනීමක් උමතුවක් වෙනි දෙයක් තමයි මේ මානෙ කියලා කියන්නේ. ඉතින් මේකත් ඊට ප්‍රබල අකුසලයක්. ඉතින් මේක ධර්මයේ කෙලින්ම කියන්නේ මේ උමතුකමක් වගේ කියලා. ධනවත්කම ආදී නිසා එසේ වැඩුණු මානෙ ඇත්තෝ මේ හිස උදුම්මාගෙන සාමාන්‍යයෙන් මේ කාහටවත් ගරු කරන්නේ නැහැ. කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. නම්‍යශීලී භාවයක් නැහැ. එහෙම නැත්නම් සමහරවිට අවමාන කරනවා අනිත් අයට. ඉතින් මේක තමයි මානෙ ස්වභාවය. ඉතින් මානෙ මේ විශේෂයෙන් අපිට පෙනුනට මේ මානෙ ආකාර තුනක් තියෙනවා. සෙය්‍ය මානෙ, සදිසි මානෙ සහ හීන මානෙ කියලා. මොකද්ද සෙය්‍ය මානෙ කියලා කියන්නේ? මේ තමන් අනිත්‍යයට වඩා උසස් කියලා හිතන එක තමයි සෙය්‍ය මානෙ කියලා කියන්නේ. අපි දැන් කලින් කිව්වා වගේ මම තමයි උගතා, මම තමයි ධනවතා, මම තමයි දන්නේ, මම තමයි සිල් රකින්නේ, මම තමයි බණ කියන්නේ. මම තමයි වැඩිපුර පොත් කියවලා තියෙන්නේ. මම තමයි උස, මම තමයි ලස්සන. ඔය ආදි වශයෙන් ඕමනාවේ ඕන විදිහට අනිත්‍යයට වඩා තමන් උසස් කරලා සලකනවා. ඒක තමයි සෙය්‍ය මානෙ. තව මානයක් තියෙනවා සදිසි මානෙ කියලා. සදිසි මානෙ කියලා කියන්නේ තමන් අනිත්‍යයත් එක්ක සමානයි කියලා හිතනවා. මේකත් එක්තරා මානයක්. දැන් උදාහරණයක් හැටියට උගතුන් ගොඩක් මැද්දට ගියාම හිතනවා මේ එයත් දන්නවා මමත් ඒ වගේම දන්නවා. දැන් එයා විතරක් නෙමෙයි මමත් මේ ගොඩක් මේවා ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඒකින්ද මමත් ඒ වගේම දන්නවා. එයාට විතරක් නෙමෙයි සල්ලි තියෙන්නේ මටත් ඒ වගේම සල්ලි තියෙනවා. ඒ ආදි වශයෙන් තමනුයි අනිත් අය සමාන කොට හිතනවා. එතකොට ඒකත් එක්තරා මානයක්. ඒකට කියනවා සදිසි මානය කියලා. එතකොට තවත් තියෙනවා මානයක් හීන මානය කියලා. ඒක අරකම අනිත් පැත්ත. මේක ගොඩක් වෙලාවට මේ මාන තුනෙන්ම ගත්තාම මේක නරකම මානෙ ඇත්තටම. මොකද ඒක නිසා මේ දියුණුවක් නැති වෙලා යනවා. දැන් හීන මානෙ කියන දැන් ධනෙ ගොඩාක් තියෙන පිරිසක් මැද්දට ගියාම කියනවා දැන් ඒ කට්ටියට නම් සල්ලි දෙනවා අපිට කොහෙද සල්ලි එච්චර. ඒ කට්ටිය ඉගෙනගෙන තියෙනවනේ. ඒ කට්ටිය අපි එච්චර ඉගෙනගෙන නැහැනේ. එතකොට ඉතින් අපිට ඕවා තේරෙන්නේ නැහැ. දැන් අපිට ධර්මයේ තේරෙන්නේ ඔය ආදි වශයෙන් තමන් අනිත්‍යයට වඩා පහත් කොට සලකනවා. ඉතින් ඒකත් මානයක්. එතකොට සෙය්‍ය මානෙ, සදිසි මානෙ සහ හීන මානෙ කියලා මානෙ තුන් ආකාරයක් වෙනවා. ඉතින් දැන් මේ සෙය්‍ය මානෙ, සදිසි මානෙ දෙක ගැන මිසක් මේ හීන මානෙ ගැන බොහෝ දෙනෙකුට දැනුමක් නැහැ. ඉතින් සමහර වෙලාවල් අයට මේ හීන මානෙ මේ නිහතමානිකමක් හැටියට හිතාගෙන ඉන්නවා.
එහෙම හිතන අයත් ඉන්නවා නිකන් එහෙම කියනවා විතර නෙමෙයි එහෙමත් කියලා හිතාගෙනත් ඉන්න එක තමන්ගේ නිහතමානීකමක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මෙතනදී විශේෂයෙන් තියෙන්නේ මේ සෙය්‍යමානය සදිසිමානය දෙකට වඩා මේ හීනමානය මේ වඩා නපුරුයි. මොකද මේ මානයේ අතුරින් මේ තමන් පිරිහෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් කියනවා නම් මේ දුප්පත් අපිට කොහොමද ඉගෙන ගන්න පුළුවන්? මේ අපිට කොහොමද මේ දුප්පත් අපිට දන් දෙන්න බෑනේ. ඉතින් අර කට්ටිය ඒ තරම් දන් දුන්නට මේ අපි දුප්පත් වුණා අපි ඉතින් මොනවා හරි කරලා සල්ලි හොයන්න ඕන. ඒකින්ද මේ පව් වලින් වැළකීලා ඉන්න බෑනේ. ඉතින් මේ දුප්පත් කොහොම තියාගෙන කොහොමද මේ සිල් රකින්නේ? සසර පුරුදු කරන්නේ කොහොමද? ඊට වඩා අපිට වැඩ තියෙනවානේ. භාවනා කරන්න වෙලාවක් නැහැනේ. සල්ලි නැති නිසා මේ අනිත් දේවල් තියෙනවනේ ඔය ආදි වශයෙන්. ඉතින් ඒක පිරිහෙන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ හීනමානයේ තියෙන විශේෂ නපුර. ඉතින් ආයෙමත් තවත් විශේෂ කාරණයක් තමයි මේ හැම වෙලාවෙම හිතන්න එපා එක පුද්ගලයෙකුට මේකෙන් එකයි තියෙන්නේ කියලා. මේ හැම පුද්ගලයාටම මේ මාන තුනම එක එක අවස්ථාවලදී එක එක ආකාරයෙන් එනවා. ඒක නිසා මේ Tamanට සෙය්‍යමානේ, සදිසිමානේ, හීනමානේ එක එක ආකාරවලින් එක එක අවස්ථාවලදී එන්නත් පුළුවන්. ඒක එනවා. ඉතින් ඒක විශේෂයෙන්ම ඉතින් Taman බොහොම ධර්මානුකූලව ඥාණයෙන් මේ මොකද්ද මට මේ වෙලාවට වෙන්නේ කියලා මේ මානේ නැතුව තමයි මානේ නැති කරන්න බෑ රහත් වෙනකම් මානේ අඩු කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ මානේ කියන චෛතසිකය. ඉතින් ඊට අමතරව තවත් විශේෂයෙන් මේ මානේ වෙනත් ආකාර දෙකකිනුත් බෙදෙනවා යථාවමාන සහ අයථාවමාන කියලා. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් මේ සැබෑ මානේ සහ බොරු මානේ කියලා. මොකද්ද මේ සැබෑ මානේ කියන්නේ? දැන් සමහර පුද්ගලයන්ට මේ ඇත්තටම සල්ලි තිබිලා හිතනවා මම උසස් කෙනෙක් තමයි කියලා. දැන් මට සල්ලි තියෙන හින්දා තමයි මේ මම හිතන්නේ මට සල්ලි තියෙනවා දැන් මමත් හොඳ ධනවතෙක් තමයි කියලා හිතනවා. ඉතින් ඇත්තටමත් මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. එතකොට ඒක සැබෑ මානයක්. එතකොට අයථාව මානය කියලා කියන්නේ බොරු මානයක්. Tamanට සල්ලි නැහැ. ඒ වුණත් හිතාගෙන ඉන්නවා මමත් හොඳ සල්ලිකාරයෙක් තමයි. දැන් මේ ණයට අරගෙන තමයි ඔක්කොම කරන්නේ. ඒ වුණාට මමත් හොඳ සල්ලිකාරයෙක් මට සල්ලි තියෙනවා කියලා හිතන. එහෙම නැත්නම් තවත් උගත්කම ගැනත් ඒ ආදි වශයෙන් හිතන්න පුළුවන්. දැන් ඇත්තටම උගත් නිසා හිතනවා මම උගත් කියලා. සමහර පුද්ගලයෝ ඇත්තටමත් උගත් නැහැ. ඒ වුණාට මම මහා උගතෙක් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒක තමයි යථාවමානය සහ අයථාවමානය. ඉතින් මේ දෙකම අර අපි කිව්වා වගේම සදිසිමානය, හීනමානය, සෙය්‍යමානය කියලා ආයෙමත් බෙදන්න පුළුවන්. ඇත්තටම තියෙන හින්දා සෙය්‍යමානය තියෙන්න පුළුවන්. ඇත්තටම තියෙන හින්දා සදිසිමානය, ඇත්තටම තියෙන හින්දා හීනමානය ආදි වශයෙන් ආයෙමත් බෙදන්න පුළුවන්. එතකොට හය ආකාරයකටත් බෙදන්න පුළුවන් ඕන. ඉතින් මෙහෙම තමයි මානය කියන චෛතසිකේ තියෙන්නේ. ඉතින් මේකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන හැටියට කියනවා නම් මේ උඩඟු බව තමයි මේකේ ලක්ෂණය. මේකේ අනුග්‍රහය තමයි මේකේ කෘත්‍ය. එතකොට මේක පච්චුපට්ඨාන එහෙම නැත්නම් කොහොමද වැටහෙන්නේ? හරියට මේ කොඩියක්සේ උසස් තැන්හි තබා පින්වන ආකාරයේ වැටහෙන ආකාරයයි. ඉතින් ඒකෙන් මේකට විශේෂ කාරණේ එහෙම නැත්නම් ආසන්න කාරණේ වෙන්නේ ලෝභය. මේක හොඳටම තේරුම් ගන්න මේ ලෝභය තමයි මේකට කාරණේ. මේ Taman සම්බන්ධයෙන් විශේෂ තියෙන සියුම් ලෝභයක්. හැබැයි මේක විශේෂයෙන් ආයමත් කියන්න ඕන. දැන් අපි දන්නවනේ ලෝභ සිත් ටික මතකද දන්නේ? ලෝභ සිත්වල ලෝභ සිත් 8ක් තියෙනවා. ඒකෙන් 4ක දිට්ඨිය යෙදෙනවා. මේ දිට්ඨිය කියලා කියන්නේ එතකොට මිත්‍යා දෘෂ්ටිය. 4ක දිට්ඨිය යෙදෙන්නේ නැහැ. ලෝභ සිත් 8. එතකොට මේ මානය කවදාවත් දිට්ඨිය යෙදෙන සිත්වල යෙදෙන්නේ නැහැ. මානේ යෙදෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නැති සිත් 4න් එක. ඒකාන්ත වශයෙන් යෙදෙනවා කියලා නෙමෙයි කියන්නේ. යෙදුනොත් යෙදෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් තොර සිත්වල තමයි. එතකොට ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද මේ දිට්ඨියයි මානයයි එක විට ලෝභ සහිත සිත්වල යෙදෙන්නේ නැහැ. ඒක විශේෂ කාරණයක්. අපි පොඩ්ඩකින් ඒක ආයමත් විස්තර කරන්න. ඉතින් මේක තමයි මේ චෛතසික 3. ඉතින් මේ චෛතසික 3ට විශේෂයෙන් කියනවා ලෝභත්‍රිකය කියලා. එතකොට මේ ලෝභත්‍රිකය කියන්නේ මොනවද? ලෝභය කියන චෛතසිකයයි, දිට්ඨිය කියන චෛතසිකයයි, මානය කියන චෛතසිකයයි. ඇයි එතකොට මේක ලෝභත්‍රිකය කියලා කියන්නේ? මේක මේ ලෝභ සහගත සිත්වල තමයි යෙදෙන්නේ. එතකොට ලෝභ සහගත සිත්වල ලෝභය හැම වෙලාවෙදිම යෙදෙනවා. එතකොට ලෝභ සහගත සිත්වල ලෝභය හැම වෙලාවෙදිම යෙදෙනවා. එතකොට අනිත්
චෛතසික දෙක කොහොමද යෙදෙන්නේ? ලෝභය ලෝභ මූල සිත් 8හිම යෙදෙනවා. එතකොට අපි අර කලින් කියපු සිත් 8ේම ලෝභය යෙදෙනවා. එතකොට මේ දිට්ඨිය එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය කියන එක දිට්ඨි සංප්‍රයුක්ත සිත් 4 යෙදෙනවා. මේ පින්නතුන්ට මතක ඇති ලෝභ සිත් 8 ඇතුලේ 4ක් තියෙනවා දිට්ඨි සංප්‍රයුක්ත ලෝභ සිත් 4ක්. එතකොට මේ සිත් 4 මේ මිත්‍යා දෘෂ්ටිය යෙදෙනවා. එතකොට මේ මානය කියන එක දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 සමහර වෙලාවට යෙදෙනවා මානෙ යෙදෙන වෙලාවට. එතකොට දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 අනිවාර්යෙන් මානෙ යෙදෙනවා කියන්න බෑ. මානෙ යෙදෙනවා නම් යෙදෙන්නේ අනිවාර්යෙන් දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 කියලා විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඉතින් අපි පොඩ්ඩක් මේක මේ කොහොමද තියෙන්නේ කියලා අවසාන වශයෙන් පොඩ්ඩක් බලමු. මේ අපි කියන මේ සිත්වල වගුව අපි හැම වෙලාවෙදිම සාකච්ඡා කරන නිසා මේ සිත්වල මෙන්න මේ ආකාරයට තමයි ඔය අපි කතා කරන චෛතසික තුන යෙදෙන්නේ. පොඩ්ඩක් මේ තියෙන්නේ අපි මේ වෙනකොට කතා කරපු ලෝභ මූල සිත් 8. එතකොට ලෝභ මූල සිත් 8 සර්ව චිත්ත සාධාරණ චෛතසික ඔක්කොම යෙදෙනවා. අපි ඊට පස්සේ ප්‍රකීර්ණ චෛතසික යෙදෙන හැටි සාකච්ඡා කරා. අකුසල සාධාරණ චෛතසික 4ම යෙදෙනවා. එතකොට දැන් අපි අද කතා කරේ ලෝභ දිට්ඨි මාන කියන චෛතසික 3. එතකොට මේ ලෝභ දිට්ඨි මාන කියන චෛතසික 3 යෙදෙන්නේ මේ ලෝභ මූල සිත්වල විතරයි. එතකොට බලන්න මේ පහළ තියෙන කිසිම සිතක යෙදෙන්නේ නැහැ. ලෝභ සිත් තුල විතරයි. එතකොට මේ ලෝභය කියන එක ඒකාන්ත වශයෙන් මේ ලෝභ මූල සිත්ින්දා ලෝභ මූල හේතුව නිසා මේ ලෝභය යෙදෙනවා. එතකොට මේ දිට්ඨිගත සංප්‍රයුක්ත සිත් 4 මේ උඩින් දැක්වෙන සිත් දෙකේ සහ මෙතන දැක්වෙන සිත් දෙකේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය යෙදෙනවා. එතකොට මේ මානය මේ ආකාරයට දක්වලා තියෙන මේ කළු රවුමකුත් එක්ක මේක මේ යෙදුනොත් යෙදෙන්නේ මේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4 විතරයි. එතකොට දැන් සමහර වෙලාවට දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4ක් හිටින්න පුළුවන්. ලෝභයත් යෙදෙනවා, දිට්ඨිය යෙදෙන්නේ නැහැ, මානයත් යෙදෙන්නේ නැතුව තව සිතක් මානෙ යෙදෙනොත් දිට්ඨිය කොහොමත් යෙදෙන්නේ නැහැ, මානෙ විතරක් තියෙනවා. මෙතන දිට්ඨිය යෙදෙන්නේ නැහැ, මානෙ විතරක් තියෙන්නත් පුළුවන්. ඒ ආදි වශයෙන් මානෙ යෙදෙනවා නම් හැම වෙලාවෙදී මේ දෙන්නේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත් 4 තමයි. ඉතින් ඕක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ කොටසත් එක්ක අපි අද දින මේ සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්චි සියලුම දෙනාට මේ අද දින මේ චෛතසික කාණ්ඩයේ මේ ලෝභත්‍රිකය ගැන අසලා තමන් අවබෝධ කරගත්තු ධර්ම කරුණු තමන්ගේ ජීවිතයටත් සම්බන්ධ කරගෙන මේ රැස් කරගත්තු කුසල කර්මයන් අපි සියලු දෙනාගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ නිර්වාණය ලැබීම සම්බන්ධයෙන්ම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍ය ආනුමෝදනාව කරමින්ම අද දින ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.